Buddhang 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 Vande Dhammang 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 Vande Sanghang 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 Vande Buddhang Dhammang Sanghang Vande Samanta Cakkavalesu Atra Gaccantu Devatān Sandhammang Munirājassa Sunanto Sagga Mokkadam Dhammasavana Kālo Ayam Badantān Dhammasavana Kālo Ayam Badantān Dhammasavana Kālo Ayam Badantān Namo tassa bhagavato arahato samma sambuddhassa Namo tassa bhagavato arahato samma sambuddhassa Namo tassa bhagavato arahato samma sambuddhassa Chirappavasin purisang durato sottimagatam Nyati mittha suhajjaja abhinandanti agatam Taseva kata punyampi asma loka parangatam Punyani patiganhanti piyanyati va agatanti ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි සදහවත් වාසනාවන්ත පින්තුනි ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ නිමාතර දිස්ත්‍රික්කයේ බෙලේගොඩ සුනන්දාරාම විහාරස්ථානයේ මාසිකව සිදු කෙරෙන සීල සමාදාන වැඩසටහනෙහි 2019 වර්ෂයේ වප්පුන් පොහොදා ධර්ම දේශනාවට හුඟන් දෙන අවස්ථාව. පින්තුනි අපට මේ සම්බුද්ධ ශාසනයක් ලැබුණේ සතර බොහෝ කාලයක් කරපු මහත් වූ පිනකාරිසංසයක් විදිහට. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපාගත සත්වේ මනුස්ස ලෝකෙට එන්න ලැබෙනවා කියන කාර්යයට අර කැස්බෑවෙක් වියසිදුරෙන් අහස දකින්න හා සමානයි කියලා. ඔබ දන්නවා වියදණ්ඩ කියලා කියන්නේ අර ගමයන් බඳින ලී කොටය. ඒකේ මැදින් සිදුර ළඟින් එක දෙකට කැඩිලා එලි කැබලි දෙක මොහොතේ දැම්මට පස්සේ ඒක තනින් තන පාවේ තිබිලා අපිට හිතන්න පුළුවන් දර කැඩිච්ච සිදුර ළඟින් මේ දෙකම එකතු වෙයි කියලා. ඒක ඉතාම දුර්ලභ අවස්ථාවක්. සාගරය කියන්නේ කොච්චර විශාලද නේ? ඒ සාගරයේ තනින් තන එහෙම ගියපු මේ ලී කැබලි දෙක කවදා හරි දවසක එකට එකතු වෙනවා නම් එකතු වෙනකත් ඕන අර කැඩිච්ච සිදුරු දෙක ළඟින්ම එකතු වෙන්නට ඕන. ඒ එකතු වෙච්ච අවස්ථාවේදී මොහොතේ වාසය කරන අවුරුදු 100කට වරක් විතරක් උඩට එන කැස්බෑවෙක් ඉන්නවා. අනේ කැස්බෑව ගැස් දෙකම පේන්නේ එක හැයි පේන්නේ. පේන එක නැසෙන් අර සිදුරෙන් අහක දකිනවා කියන කාරණේ සිද්ධ වෙන පුරන්ද? ඒක හිතා ගන්නවත් බැරි තරම් ඉතාම දුෂ්කර කාරණයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන එවැනි කාරණයක් වුණත් මේ ලෝකෙ වෙන්න පුළුවන්. දුෂ්කර වනිලේ ඉක්මනින් වෙන්න පුළුවන්. නමුත් ඊටත් වඩා අමාරුයි කියලා අපාගත වෙච්ච සත්‍යයේ නිරේ තිරිසන් ප්‍රේත අසුර කියලා
මේ අපාගත සත්‍යයන් යම් සත්‍යයක් වැටෙලිනවා නම් ඒ අපි වැටිච්ච සත්‍යයන් නැවත මනුස්ස ලෝකයට සුගතියකට එනවා කියන එක කනකස් බෑවේ වියසිදුනේ අහස දකින්නට වඩා දුර්ලභයි කියලා. ඒක සූත්‍රයක දේශනා කරනවා. ඊළඟට නැවතත් බුදුහාම දේශනා කරනවා. මනුස්ස ලෝකයට ආපු අවස්ථාවේදී එක්කනාසාදී ඉන්ද්‍රිය විකලත්වයෙන් තොරව සම්පූර්ණ පරිපූර්ණ මනුෂ්‍යාත්ම භාවයක් ලැබලා ශ්‍රද්ධාවන්ත අම්මලකාත්තලගේ දරුවන් සහිත ඉපදෙන ලැබිලා සම්බුද්ධෝත්පාද කාලයක ඉපදෙන්නත් ලැබිලා ඒ සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන ලැබෙනවා කියන එක නැවතත් බුදුහාම දේශනා කරනවා. කනකස් බෑවේ වියසිදුනේ අහස් දකින්නට වඩා අමාරුයි කියලා. ඒතකොට දුගතිය ඉඳලා සුගතියට එන එකත් කනකස් බෑවේ වියසිදුනේ අහස් දකින්න වගේ. මනුස්ස ලෝකයට ආවත් හැම කාලෙම සම්පූර්ණ කාලයක් නැහැ. ඊටාම කාලාන්තර කල්ප ගානකට පස්සේ තමයි සම්බුද්ධෝත්පාද කාලයක් ඇවිල්ලා සද්ධර්මයෙන් ශ්‍රවණය කරන්න ලැබෙන්නේ. එතකොට අපි දෙවරක් කනකස් බෑවේ වියසිදුනේ අහස් දකින්න වගේ වැඩක් තමයි අද අපි මේ ලබලා තියෙන්නේ. පින්තුනේ ඒක නිකන් ලැබෙච්ච දෙයක් නෙවෙයි. සතර පින්වා පින්දහම් කළා තියෙනවා. දාන ආදී පින්දහම් කළා තියෙනවා. අමල් සාතර හොඳට සලකලා තියෙනවා. වැඩි කියන ගරු කරලා තියෙනවා. ගුරුවරයන් පුදලා තියෙනවා. කුසලයට නැඹුරු වෙලා ජීවිත ගත කළා තියෙනවා. ප්‍රාර්ථනා කළා තියෙනවා. සම්බුද්ධ ශාසනයක් ලැබෙන සම්බුද්ධ ශාසනය තුළ පරිපූර්ණ මනුෂ්‍යාත්ම භාවයක් ලැබෙන්න, සද්ධර්ම ශ්‍රවණය කරන්න අවස්ථාව ලැබෙන්න ආදී කාරණා වශයෙන් මේ හැමදේම අපි ප්‍රාර්ථනා කළා තියෙනවා. අන්නේ ප්‍රාර්ථනාවෙහි අග්‍ර ප්‍රතිඵලය භුක්ති විඳින අවස්ථාවයි මේ අවස්ථාව. ඉතින් පින්නතුනේ තමන්ගේ ජීවිතේ පුරාම හැමදාම සතුට වෙන්න තමන් මේ වගේ ඉතාම දුර්ලභ අවස්ථාවක් ලැබුව කෙනෙක් කියලා. ඔබ හැමදාම යනවනේ කන්නාඩිය ඉස්සරහට නේද? මුහුණ බලන්නනේ, කොණ්ඩේ පෙරන්න. එයන හැම අවස්ථාවකදීම ඔබ හිතන්නේ මේ කන්නාඩිය ඉස්සරහ ඉන්න පුද්ගලයා නිකන් කෙනෙක් නෙවෙයි. කල්ප ගානක් පින් කළාපු කෙනෙක් මේ කන්නාඩිය ඉදිරිපස්සේ ඉන්නේ කියන එක ඔබ හිතන්න. බැරි වෙලාවත් ඔබේ ඒ කුසලය පොඩ්ඩක් හරි අඩු වුණා නම් ඔබට ලැබෙන මේ කෙස් ටික මේ මනුස්ස කෙස් නොවෙන්න තිබුණා. ඇතැම්මට සිංහයේ කෙස් වෙන්න තිබුණා. කොටියෙක්ගේ කෙස් ටිකක් වෙන්න තිබුණා. මාළුවෙක්ගේ වරලක් වෙන්න තිබුණා ඔබේ මේ කෙස් ටික. ඇතැම්මට මනුස්ස ලෝකයට ආවත් ඒ පින ඔබේ පොඩ්ඩක් හරි අඩු වුණා නම් උපතින්ම ඔබ මන්ද බුද්ධික වෙන්න තිබුණා. උපතින්ම බිහිර වෙන්න තිබුණා. උපතින්ම අන්ධ වෙන්න තිබුණා. ඇතැම්මට ඈත දුෂ්කර ප්‍රදේශයක මැලි පෙරදි වගේ සද්ධර්මයක් අහන්න නොලැබෙන තැනක ඔබ ඉපදෙන්න තිබුණා. ඇතැම්මට දැඩි සාගත තියෙන ආහාර පාන ආදී හිගකම් තියෙන ඉතියෝපියාව වැනි ඉතාම දුෂ්කර ප්‍රදේශවල ඔබ ඉපදෙන්න තිබුණා. ඒ හැම අභියෝගයක්ම ජයගෙන කර්මයේ විසින් ඔබ ඉතාම ලස්සනට හරියට මල්ලාසනයක් උඩට ගෙනවා වගේ ඔබ ලස්සනට උඩට ඔසවලා තියෙනවා. මේ ගැන ඔබ නිතරම හිතන්න. ඔබේ ළඟ ඉන්න දරුවන්, පින්වත් දරුවන්, මේ හැමදෙනාමත් එහෙම සතර පින් කළාපු දරුවන්. අන්නේ උතුම් මනුෂ්‍යාත්ම භාවය ලැබපු අය කියලා අපි මේ ලැබපු ඉතාම දුර්ලභ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්නට ඕන. එක මොහොතක්වත් අපි අපතේ හරියට හොඳ නැහැ. බුදුහාමුදුරෝ සම්මා සම්බුද්ධත්වයට පත් වීමත් සමගම උන්වහන්සේට විශේෂ ඥානයක් ලැබුණා. ඒ ඥානයන් කීපයක් තියෙන අතර එක් ඥානයක් තමයි චතුෝපපාත ඥානය කියලා කියන්නේ. සත්‍යයන් එක භවයකින් චුත වෙනා නැවත භවයක උපදින ආකාරය බුදුහාමුදුරෝ හොඳට දැක්කා. අනේ දැකපු අවස්ථාවේදී බුදුහාමුදුරන්ට විශේෂ අවබෝධයක් ලැබුණා. මොකක්ද අවබෝධය? ඒ අවබෝධය තමයි මේ මනුස්ස ලෝකේ ඉන්න බොහෝ දෙනෙක් මනුෂ්‍යාත්ම භාවය අවසන් වෙනකොටම මිය ගිහිල්ලා කොහෙද ඉපදෙන්නේ? මිය ගිහිල්ලා ඉපදෙන්නේ දුගතිගාමී තැන්වල සතර අපායේ. එතකොට මනුස්ස ලෝකේ බොහොම කීර්තිමත් හිටිය අය, ධනවත් හිටිය අය, හොඳට දරුවන්ට උගන්වලා හිටිය අය මේ බොහෝ දෙනෙක් මරණයෙන් පස්සේ යන්නේ ත්‍රිසංගතාත්ම භාවයට නැත්නම් ප්‍රේත ලෝකයට. අපාගත වෙන සත්‍යයන් අතරිනුත් වැඩිපුරම දෙනා යන්නේ කොයි ලෝකයටද? ප්‍රේත ලෝකෙට යන්නේ. ඇයි ප්‍රේත ලෝකෙට යන්න හේතුව? ඔව් දැඩි ආසාව තෘෂ්ණාව නිසා. ඒ කුමකට තෘෂ්ණා කළද ආසා කළද? වෙනත් අයගේ දේපල වලටද? නෑ පින්නතුනි, තමන්ගේම දේපල වලට. ඔබම හම්බ කරපු ඔබටම අම්මා තාත්තගෙන් ලැබිච්ච දේපල
වලට ඔබ ආසා කළා. ඔබේම දරුවන්ට ඔබ ආසා කළා. ඔබම උපයපු ධනියට ඔබ ආසා කළා තමයි බොහෝ දෙනෙක් මරණයටපත් වෙන්නේ. පින්තුනි මෙන්න මෙතනින් තමයි බුදුහාමුදුරුවෝ අපට පිළිහිට වෙන්නේ. මෙන්න මේ අනතුරටපත් වෙන්නට ඉඩ නොදී අපව කුසලයේ තුල ඉස්මතු කරවන්නටයි ස්වර්ගගාමී මාර්ගය දේශනා කරන්නටයි බුදුහාමුදුරුවෝ මූලික වශයෙන් උත්සාහ කළේ. බුදුරජාණන් වහන්සේ සරණ ගියපු සරියුත් මුගලන් ආදී නික්ලේශී මහරහතන් වහන්සේලා කටයුතු කළේ ලෝක සත්‍යයන් කෙරේ බොහොම කරුණාවෙන්. අපි අතැම්බෙට කෙනෙකුට ආහාරයක් දුන්නොත් ආහාරයේ ප්‍රයෝජනෙට වන්නේ දවසයි දෙකයි. කෙනෙකුට ඇඳුමක් දුන්නොත් ඇඳුමේ ප්‍රයෝජනෙ තියෙන අවුරුද්ද දෙකයි. කෙනෙකුට රැකියාවක් අරන් දුන්නොත් ඒක විශ්‍රාමයක්ම විතරයි. කෙනෙකුට ගියක් හදලා දුන්නොත් ගෙදර ප්‍රයෝජනෙ තියෙන මරණයට පත් වෙනකම් විතරයි. පින්තුනි අපි කෙනෙකුට අවුරුදු 100ක් සියලුම පහසුකම් දීලා උදව් කරන්න පුළුවන්. ඒක හොඳ දෙයක්. පිනක් ඒක. ඒක බුදුහාමුදුරුවෝ කළා තියෙනවා. නමුත් පින්තුනි කෙනෙකුට අවුරුදු 100ක් සියලුම පහසුකම් දීලා උදව් කළත් මේ සංසාර අපි ආපු ගමනට සාපේක්ෂව ඒ උදව් කිරීම කොයි වගේ දෙයක්ද? හරියට එක දවසක එක පාන් පෙත්තක් එක බත් වේලක් දුන්නා වගේ. සතරංගා ආත්මවා පසුබලා වය අපි. තාත් ඉදිරියට බොහෝ සතර ගමනක් යන්න ඉන්න අය අපි. එවැනි සත්‍යයක් මත කෙනෙකුට අවුරුදු 100ක් උපකාර කළත් ඒක ලොකු උදව්වක් නෙවෙයි. නමුත් ඒක පිනක් අපට. බුදුරජාණන් වහන්සේ දේශනා කළා එහෙනම් කෙනෙකුට දෙනවා නම් ලොකුම දේ තමයි ධර්මයෙන් උදව් කරන්න. කෙනෙකුට සුගතිගාමී වෙන උදව් කරන්න. මෙතන දැන් අපි දැක්කු දැසන පින්නතුන් මේ අතන දානෙ බෙදුවා. ඒ දානෙ බෙදුවේ ඔබට කුසපිරෙන විතරක් නෙවෙයි. මේ සිල් ආරක්ෂා කළා, ඔබේ කුසලයේ දිනු කළා, ඔබට සුගතිගාමී වෙන්න උදව් කළේ. මේ විහාරස්ථාන වලට උදව් කර නැත්නම් පිළිම වහන්සේලා හදන අය, දහගම් හදන අය, ධාතු මන්දිර හදන පින්නතුන්, ඒ පින්නතුන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? ඔබ මේ ආත්ම භාවයේ සතුටෙන් තියන විතරක් නෙවෙයි, ඔබට සංසාර සුගතිගාමී වෙන්න, ඔබේ දෑත එකතු කළ වැඳලා ඒ ඇති කරගන්නා වූ පුණ්‍ය ඵලයෙන් ඔබට සංසාර කල්ප ගානක් සුගතිගාමී වෙන්නයි ඔබට උදව් කළේ තියෙන්නේ. මේ ගැන නිතර හිතන්න පින්නතුනි. දැන් ධාතු මන්දිරය බලනකොට නේ කොච්චර ලස්සනද? ඒ ධාතු මන්දිරය දැකලා කී දෙනෙක් නම් සුගතිගාමී වේද? ඒකට අධ්‍යක වැඳලා එකතු කරලා බෞද්ධයන් විතරක් නෙමෙයි නේද? අබෞද්ධයන් සාමාන්‍ය මේක යුත් කරනවටනේ. ඒ ඇස් මේක දිහා බලලා සතුටුුණා. සාදුකාර දුන්නා. පින්තුනි බොහෝ දෙනෙකුට මනුස්ස ලෝක විතරක් නෙවෙයි සමහර අමනුෂ්‍යයන්, දෙවියන්, බ්‍රහ්මයන් මේ වගේ දේවල් දැකලා සතුටු වෙනවා. ඒ සතුටු වීම පින්තුනි හිතන්න එපා. සුළු මොහොතක සතුටක් කියලා. ඒ එක සාදුකාරය තුළ ඇතැමිට ආත්ම බව 100 ගානක සුගතිගාමී වෙනට කුසලයක් ඒ අත්ම උකහා ගන්නවා. ඉතින් පින්තුනි බුදුහාමුදුරුවෝ අපට ඉතාම ලස්සනට අගය කළා. කොහොමද කුසල කරගන්නේ? ඒ කුසලයේ කොහොමද අපි ඉහළටම දිනු කරගන්න ඕනේ කියන එක ඉතාම පැහැදිලිව අපට දේශනා කළා. අපි අද මාතෘකා කරගත්තු ගාථාවෙන් සඳහන් වන්නේ ධම්මපදයේ ගාථා දෙකක්. චිරප්පවාසින් පුරිසං දුරතෝ සොත්ති මාගතං ඥාති මිත්තා සුවංජාත අභිනන්දන් ත්‍යාගතං තතේව කත පුඤ්ඤන්ති අස්මා ලෝකා කරංගතං පුඤ්ඤානි පතිගන්හන්ති තියං ඥාති වාගතං. බුදුහාමුදුරේ දේශනා කරනවා බොහෝ දුර බැහැර ගිහපු කෙනෙක්, ඈත රටක ඉන්න කෙනෙක් තමන්ගේ මිතුරන් හොයාගෙන වෙනත් රටකට එනවා නම් අන්නේ තමන්ගේ මිතුරන් හොයාගෙන එනකොට අර තමන්ගේ හිතවත් යාළුවා තමන්ගේ රටට ප්‍රදේශෙට එනකොට ඒ මිත්‍රයා පිළිගන්න අනිත් අය සුහදව සූදානම් වෙලා ඉන්නවා. දැන් ඔබ උනත් ඈත ප්‍රදේශයකට යනකොට ඔබේ ඥාතීන් එහෙම කලින් දැනුම් දීලා ගියොත් කෑම බීම වෙලා ඔබ එනකම් බලාගෙන ඉන්නවා. ඔබ පිට රටකට ගියොත් ඒ අය ගුවන් කොටුවලට ඇවිල්ලා වාහනේ තියාගෙන ඔබ එනකම් බලාගෙන ඉන්නවා. සමහරවිට මල් මාලා එහෙමත් අතේ තියාගෙන ඔබ ආවම දාන්න පිළිගන්න. ඊට පස්සේ අතින් අල්ලගෙන වාහනේට නංගගෙන ගෙදරට එක්කන් ඇවිල්ලා හොඳට සලකනවා. බුදුහාමුදුරේ දේශනා කරනවා අන්නේ වගේ තමයි අපි කරපු පින්කම්. ඒ පින්කම් විසින්ම සුගතිය විසින් අපිව පිළිගන්න බලාගෙන ඉන්නවා කියලා. පින්කම ලංසන්සේ මේකයි කියලා. පින්තුන් අහලා ඇති මොගලන් මහරහතන් වහන්සේ විමානවත්තු පේතවත්තු වල සඳහන් වෙන බොහෝ කතා ප්‍රවෘත්ති වල සඳහන් වෙනවා. පේතවත්තුවේ සඳහන් වෙන්නේ පව් කරලා
අකුසල කරලා දුගතිගාමී වෙච්ච සත්‍යයන් ගැන විමානවත්වයේ සඳහන් වන්නේ පින්කම් කරලා සමහර සුළු පින්කම් කරලා ඒ දිව්‍ය ලෝකවල ගිහිල්ලා සුගතිගාමී වෙච්ච ගැන සඳහන් වෙනවා. සමහර අය තමයි ලොකු පින්කම් කළා කුඩා දිව්‍ය ලෝකවල ඉන්නවා. සමහර අය ලොකු පින්කම දිහා දැකලා සතුටු වෙලා අර පින්කම උදව් කරා කෙනාටත් වඩා ඉහළ දිව්‍ය ලෝකවල බබලමින් ඉන්නවා. මොකද මහරහතන් වහන්සේ වඩිනකොට සමහර දිව්‍ය ලෝක තියෙනවා දිව්‍ය ලෝක විමාන පහළ වෙලා තියෙනවා. දිව්‍ය රථ ආදී ඔක්කොම සූදානම් වෙලා තියෙනවා. නමුත් දෙවි කෙනෙක් නැහැ. මොකද මහරහතන් වහන්සේ අහනවා මොකද මේකට හේතුව? කවුද මේ ලෝකේ දිව්‍ය ලෝක කෙනා කියලා? කියනවා මේ දිව්‍ය විමානයේ නිර්මාණය වෙලා තියෙන පුද්ගලයා අයිතිකාරී තාම මෙහි ඇවිල්ලා නැහැ. යා කොහෙද ඉන්නේ? යා මනුස්ස ලෝකේ තාම පින් කරමින් ඉන්නේ. ඔහු එන්න කලින් අපි මේ සෝදානම් වෙලින් ඔහු පිළිගන්න මේ දිව්‍ය විමානය නිර්මාණය කළා කියලා. දැන් මෙතනත් ඒ වගේ සුවිශේෂ පින්කම් කරෝ පින්තුන් ඉන්නවනේ නේද? ඇතැම් වෙලාව ඔබත් පිළිගන්න ඒ වගේ මේ පින විසින් අපේක්ෂාවෙන් ඉන්නවා. පින්තුන් මේක තමයි කුසලයේ ස්වභාවය. කෙනෙකුට හිතෙන්න පුළුවන් අනේ අපිට එච්චර වියදම් කරන්න සල්ලි නැහැ කියලානේ. පින්තුන් සල්ලි මොන්නේ පින්කම් කරන්න. වෙනත් කෙනෙක් කරන පින්කමක් දිහා බලලා ඔබ අත් දෙක එකතු කරලා වැන්දොතින් ඔබට යම් කිසි ප්‍රමාණයකට ඒ කුසලයේ සිද්ධ කරගන්න පුළුවන් ඔබේ ශ්‍රද්ධාවේ ප්‍රමාණයට. පින්තුන් අහලකි අනාථපිණ්ඩික සිටුමා සවැත් නුවර ජේතවනාරාමයේ පූජා කරනකොට එක්තරා මහලු බ්‍රාහ්මණයෙක් මේ අසිරිමත් පින්කම දිහා බලලා සතුටු වුණා. සතුටු වෙලා මේ පින නිසාම මේ බ්‍රාහ්මණය දිව්‍ය ලෝකේ තාම ඉහළ ස්ථානයක ඉපදුණා. පින්කමට වේදන් කළේ අනාථපිණ්ඩික සිටුමා. අනාථපිණ්ඩික සිටුමා මිය ගිහිල්ලා සුගතිගාමී වෙන කලින් අර වියදම් නොකලා ඒ ශ්‍රද්ධාවෙන් මේ පින අනුමෝදන් වෙච්ච අර ශ්‍රද්ධාවන්ත බ්‍රාහ්මණයා ඊට කලින් දිව්‍ය ලෝකෙ ගිහිල්ලා දිව්‍ය සැප වින්දා. පින්නතන ඔබත් මනුස්ස ලෝකෙ ඉන්නවා. ඔබ හැමදේ ගෙදර ඉඳගෙන හරිය පන්සලේ හේවිසනා දෙහෙනකොට උදෑසන පිරිත්නා දෙහෙනකොට ඔබ සාදු සිතින් අනුමෝදන් වෙන්න. ගෙදර ඉඳගෙන හොඳට ඒක මවාගෙන අනුමෝදන් වෙන්න. ලෙඩ වෙලා ඉන්න පුළුවන් මේ කරදරයක් නිසා ඉන්න බැරි වෙන්න පුළුවන්. ඒ වෙලාවකදී උනා පන්සලේ කරන පින්කම් අනුමෝදන් වෙන්න. සන්දේහන වෙලා විතරක් නෙවෙයි. ඔබ හැමදාම උදෑසන අවදි වෙලා හරියට අඩු ගානේ විනාඩි 5ක් හරි ඇඳේ ඉඳගෙන මේ ලෝකෙම කරන පින්කම් ටික අනුමෝදන් වෙන්න. ජයශ්‍රී මා බෝධියට කරන පුද පූජාවල් අනුමෝදන් වෙන සාදු සිතින්. බෝධින් වහන්සේ අභියස ඉන්නවා කියලා ඉතල සාදු සාදු කියලා ඉතින් මවාගෙන පින් අනුමෝදන් වෙන්න. පුරවන්නලි සෑයට කරන පින්කම් අනුමෝදන් වෙන්න. දකුණු දලදාව තියෙන සෝමාවතියට කරන පින්කම් අනුමෝදන් වෙන්න. වම් දලදාව තියෙන සෙන්කඩ කලපුර දලදා මාලිගාවේ කරන පින්කම් සාදු සිතින් අනුමෝදන් වන්න. අටම ස්ථානයේ, 12ම ස්ථානයේ, සේරුවාවිල, නාගදීපේ, මහියංගනේ, කැලණිය ලංකාවේ නොයෙක් විහාරස්ථාන කරන පින්කම් සාදු සිතින් හැමදාම අනුමෝදන් වෙන්න. ශ්‍රී ලංකාව විතරක් නෙවෙයි බුරුමය, තායිලන්තයේ, කාම්බෝජයේ, ලාओසයේ, වියට්නාමයේ මේ වගේ බෞද්ධ රටවල් වාසියක් තියෙනවා. ඒ මනුස්ස ලෝකේ හැම තැනකම කරන පින්කම් ධම්මදිව ප්‍රධානි ස්ථාන 4 කරන පින්කම් හැමදාම ඔබ සහභාගී වුණා කියලා හිතලා සාදු සාදු කියලා අනුමෝදන් වෙන්න. මනුස්ස ලෝකෙ විතරක් නෙවෙයි බ්‍රහ්ම ලෝකයේ තියෙන සාරමිනි සෑයට කරන පින්කම් ඔබ සාදු සිතින් අනුමෝදන් වෙන්න. ඒ වගේම තවතිසා දිව්‍ය ලෝකයේ තියෙන සිළුමිණි සෑයට කරන පින්කම් ඔබ සාදු සිතින් අනුමෝදන් වෙන්න. මේ සම්බුද්ධ ශාසනය තුළ බුදුරජාණන් වහන්සේ පළවෙනි ධර්ම දේශනාව කිරීමේ ඉඳන් අද දක්වා අපමණ සත්‍ය සුගතිගාමී වෙච්ච සියලුම පින්කම් ඔබ සාදු සිතින් දිනපතාම අනුමෝදන් වන්න. මේ සම්බුද්ධ ශාසනය විතරක් නෙවෙයි නියති කරනගත් බුදුරජාණන් වහන්සේලා 24 නමකගේම ශාසනවල කරපු පින්කම් ඔබ සාදු සිතින් අනුමෝදන් වෙන්න. ඒ 24 නම විතරක් නෙවෙයි බුදුරජාණන් වහන්සේට මොනෙන් හේච්ච 5,12,000ක් බුදුරජාණන් වහන්සේලාගේ ශාසනවල සියලුම පින්කම් ඔබ දිනපතාම සාදු සිතින් අනුමෝදන් වෙන්න. පින්වත්නි ඔබට එක දවසකදී පුළුවන් ආත්ම 100 ගානකට පින්කම් රැස් කරගන්න. කිසිම වියදමක් නොකර. හැබැයි ඔබ හිමියත් ඔබ ඕනම වෙලාවක යමක් පරිත්‍යාග කරන්න පුළුවන් මානසිකත්වයක ඉන්න. බොහෝ දෙනෙක් හිතන්නේ මිල මුදල් තියෙන පින්කම් කරනවා කියලානේ.
සසරෙදිත් මේ පින්කම් කරලා තමයි පින්තුනේ පින්කම ආනිසංස ලැබිලා තියෙන්නේ. සසරෙදි විතරක් නෙවෙයි මේ ආත්ම භාවවලදීම කරන පින්කම ආනිසංස මේ ජීවිත කාලෙම යට ලැබෙනවා. ලැබෙනකොට පින්කම් කරනකොට තවත් ලැබෙනවා. පින්තුනේ ධර්මයේ ගුණ දෙකක් සඳහන් වෙනවා. සම්දික්කෝ අකාලිකෝ කියලා. සම්දික්කෝ කියලා කියන්නේ මේ ජීවිත කාලෙම ආනිසංස ලැබෙනවා. අකාලිකෝ කල් නොයවා ආනිසංස ලැබෙනවා. එනිසා පින්තුනේ බුදුහාමුදුරුවෝ දේශනා කළා අපි සද්ධර්මය අහනකොට සම්මා දිට්ඨිය දිනු වෙනවා. ධර්මය හොඳට ශ්‍රවණය කරනකොට අහන ධර්මයේ නෝනින් මෙනෙහි කරනකොට සම්මා දිට්ඨිය ප්‍රඥාව දිනු වෙනවා. ප්‍රඥාව දිනු වීමෙන් තමයි ලැබෙන මූලික අවබෝධය තමයි කර්මය හා කර්ම බලය පිළිබඳ විශ්වාසය තියෙනවා. ධර්මයේ සඳහන් වෙනවා සාස්ත්‍රවා පුඤ්ඤ භාගියා උපදිවේපක්ඛා කියලා. අත්‍යවික්කවේ සම්මා දිට්ඨි සාස්ත්‍රවා පුඤ්ඤ භාගියා උපදිවේපක්ඛා. ශාස්ත්‍ර වූ පිනට නැඹුරු වෙච්ච උපරිම සම්පත් ලබා දෙන සම්මා දිට්ඨියක් තියෙනවා. අන්නේ පින්කම් තමයි ඔබ මේ කරන්නේ. මේ පින්කම් කරනකොට පින්වතුනි මොකද්ද වෙන්නේ? අපේ ජීවිතේ එන්නෙම සතුට වැඩි වෙනවා. ඒ මානසික දැහැමි සතුට නිසාම ඒ මානසික සතුට පින්වතුනි ශරීරයට බලපානවා. ශරීරයේ රූප කලාප වෙනස් වෙනවා, ලස්සන වෙනවා. නිරෝගීතාවය ලැබෙනවා. බොහෝ කරදර කම්කටොළු වලින් අපේ ජීවිතේ බේරා ගන්නට පුළුවන් එක. බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්කම් තුනක් පිළිබඳව. දානමය පුණ්‍ය කිරීමත් වූ, සීලමය පුණ්‍ය කිරීමත් වූ, භාවනාමය පුණ්‍ය කිරීමත් වූ කියලා. දාන, සීල, භාවනා කියන පින්කම් තුනක් ගැන ධර්මයේ සඳහන් වෙනවා. පින්කම් වලින් ආරම්භ වන මේ ක්‍රියාවල් තුන කුසලයේ දක්වාම, ලෝකෝත්තර කුසලයේ දක්වාම ටිකෙන් ටික අපට ඉදිරියට ගෙන යන්න පුළුවන්. අපි හොඳට නුවණින් දහමත් එක්ක ඉන්නවා. පින්තුනේ සාදුකාරයක් පවත්වන්න. අයියෙන් සාදුකාරයක් පවත්වන්න. තව අයියෙන් සාදු. හොඳයි. අප මේ සඳහන් කළේ ප්‍රධාන වශයෙන් ධර්ම ශ්‍රවණය කරනකොට දාන, සීල, භාවනා කියන පින්කම් තුනක් අපි කරගන්නවා. ඊටාම සරල කෙනෙක් ඉඳන් ටිකෙන් ටික ගැඹුරට යන ආකාරය මේ පින්කම් ගැන අපි විස්තර කරනවා. ඉන්නතුන හොඳට කල්පනාවෙන් අහන්න ඉන්න. බුදුහාමුදුරන්ගේ ධර්මය කියලා කියන්නේ සාගරයක් වගේ. සාගරයේ වෙරළේ පටන් ටිකෙන් ටික ගැඹුරට යන එක. මේ සද්ධර්මය කන්නේම දෙයක්. ටිකෙන් ටික ගැඹුරට යන දෙයක්. කෙනෙකුට හිතෙන්න පුළුවන් අනේ අපි පොඩි නැත්නම් අපි හුඟාම වයසයි අපිට මේක අවබෝධ කරගන්න බෑ කියලානේ. එහෙම තමයි සාමාන්‍යයෙන් අපි හිතන්නේ. පින්තුනේ කායිකව කොයිතරම් වෙනස්කම් තිබුණත් අපි මානසික සතරංගා ප්‍රඥාව දින කරන ආපු අය අතර ඉන්නවා. බුදුරජාණන් වහන්සේගේ කාලේ අවුරුදු 7 ඉඳන් අවුරුදු 120 දක්වා නොයේ වරස් පතරවල අය මේ ධර්මයෙන් ප්‍රයෝජන ගත්තා. අවුරුදු 7 දී සෝවාන් වෙච්ච හිටිය සුමනා දේවී වගේ විසාකා වගේ අය. අවුරුදු 120 දී පැවිදි වෙලා රහත් වෙච්ච හිටියා. සෝනා මෙහෙණිය, රාධාහාමුදුරුවෝ මේ වගේ අය මහාන අවුරුදු කීයේද? අවුරුදු 120 දී. ඒ නිසා ඔබ කියන්නේ අප මට නම් දැන් වයසයි කොන්දේ අමාරුයි දැන් නම් අමාරුයි හේතු වෙලක් තියනයි ඕන එහෙම කියලා. මම කියන්නේ ඔබ කාටත් වඩා වැඩිමල් ආච්චිලා සීල වගේ අය මේ ශාසනයෙන් ප්‍රයෝජන ගන්නවා. ඔබටත් ඒ හැකියාව තියෙනවා. පින්තුනි බුදුරජාණන් වහන්සේගේ කාලයේ ප්‍රඥාව ඉහළටම දිනු කරන අවස්ථාව තිබුණේ අවුරුදු 7 දී. නමුත් අද කාලේ තත්ත්වය කොහොමද? අද වයස කීයේද? අද පින්තුනි 4කට වඩා කලින් පුළුවන්. ඔබ හලේ තියාර අවුරුදු 3මාරක ළමේ ධර්මයේ ඉතාම ගැඹුරු කාරණා විස්තර කරන්න ඇති. චතුරාර්ය සත්‍ය, පරිසම්පාදී ශූන්‍යතාවය පින්තුනි බහතේන වයසේදී අපිට අකුරක්වත් ලියන්න බැරි කාර්යදී මේ දරුවා බණ 100 ගානකින් කියන ධර්මයේ හරය අවුරුදු 3මාරක ළමයි කියනවා. කායික වයස අඩු වුණාට ආධ්‍යාත්මික වයස ප්‍රඥා වයස මේ දරුවන්ගේ කුඩා නැහැ. ඔබේ අතේ ඉන්න දරුවා වයසෙන් අවුරුදු 2-3 වෙන්න පුළුවන්. නමුත් ප්‍රඥාවෙන් කල්ප ගණන් ප්‍රඥාව වඩාගෙන ආපු දරුවන් තමයි ඔබේ අතේ ඉන්නේ. අන්නේ දරුවන්ට උපරිම ලෙස මේ ධර්ම දීලා ඒ දරුවන් ඉහළම තලයකට ඔසවා ගන්නට ඔබ දක්ෂ වෙන්න ඕන. ඇයි ඒකට හේතුව? මෙවැනි කාලයක මනුස්ස ලෝකයේදී ශ්‍රද්ධාවන්ත අම්මා තාත්තගේ දරුවන් වෙලා කෙනෙක් ඉපදෙන්නේ නිකන් නෙවෙයි.
සතරම්වා පින් කළා. පින් කළ විතරක් නෙවෙයි ප්‍රාර්ථනාත් කළා. මොකද ප්‍රාර්ථනාව? අනේ මට පින්වත් අම්මා තාත්තා ලැබෙන්න, ශ්‍රද්ධාවන්ත අම්මා තාත්තා ලැබෙන්න. ඒ අම්මා තාත්තගේ ආවාසයෙන් මට සිත දිනු කරන්න, සම්බුද්ධ ශාසනයෙන් ප්‍රතිඵල ලබන්න, තෙරුවන් සරණ යන්න, මට උපකාරයක් ලැබෙන්න කියන ප්‍රාර්ථනාවෙන් දරුවෙක් දෙන්න. ඉතින් එපා දරුවෙක් ඔබට ඉපදෙන්නේ හොඳට ඉගෙනගෙන ලොකු රැකියාවක් කළා වාහනයක් තියාගෙන ලොකු ගෙදරක ඉන්නේ කියලා දරුවෝ ඔබට ලැබිලා තියෙනවා. ඒකත් කරන්න කමන්නේ. හැබැයි ඒක නොදෙවෙන විදියට පින්නතුණිය දරුවාගෙන් ලෝකයට යහපත වෙන විදියට දරුවා යොමු කරන්න. ධර්මයෙන් විතරක් නෙවෙයි අනිත් හැම පැතිවලින්මත් ඒ දරුවා ඉදිරියට යොමු කරන්න. අපි අඳුරන මහත්තයෙක් ඉන්නවා. ඒ මහත්තයාට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. දුවයි පුතයි. ඒ දුවගේ බලාපොරොත්තුව වෛද්‍යවරයෙක් වෙන්න. මේ තාත්තා කියනවා දුවේ කමක් නෑ ඔබ වෛද්‍යවරයෙක් වෙන්න. ඔබ හොඳට ලෙඩුන්ට ප්‍රතිකාර කරන්න. හැබැයි ඔබ ලෙඩුන්ගෙන් අය කරන්න බෑ. මුදල් අය කරන්න බෑ. ඔබට අවශ්‍ය කරන ඔක්කොම දේපල දාන්නේ ඔබේ ජීවිත කාලෙටම ජීවත් වෙන්න මම ඔබට උපයලා තියෙනවා. ඒව පරිහරණය කළා ඔබේ වෘත්තියෙන් ඔබ ලෝකෙට පිට වෙන්න කියලා. ඔබට එහෙම හිතලා තියෙනවද? දරුවෙක් එහෙම කරනවද කියලා? එනතුනේ මේක තමයි බුද්ධිමත් අම්මලගේ තාත්තගේ ලක්ෂණය. ඔබට හිතේ ඇතැමට ඒ තාත්තා ඒ අම්මා බෞද්ධය කියලානේ. බෞද්ධත් නෙවෙයි පිනතුනේ වෙනස් ආගමක් කෙනෙක්. වෙනස් ආගමක අයට මෙවැනි විදිහේ මානසිකත්වයක් ලැබෙනවා නම් ඔබ කොයි වගේ තැනක ඉන්න ඕනද? අපි බොහෝ විට කියන්නේ අහවල් රැකියාවක් කරන්න, නගරයක හොඳ ගියක් ගන්න, වාහනයක් ගන්න, හොඳ ගේට්ටුවක් එහෙම දාගන්න. එහෙම කියන්නේ අපි කියන්නේ පින්නතුනේ ඉවත් කරන්න කමන්නේ. නමුත් ඊට වඩා ලෝකයට පිළිහිට වෙන කෙනෙක් ඒ වෘත්තිය තුලින් හදන්න. අපේ ජීවිතවල වටිනාකම තියෙන්නේ අපි ලොකු රැකියාවක් කරලා ලොකු පඩියක් ගැනීම මත විතරක් නෙවෙයි. අපේ ජීවිතේ වටිනාකම තියෙන්නේ ඒ ජීවිතයෙන් කී දෙනෙකුට කොච්චරනම් යහපතක් කරනවද? මේ ජීවිතේ විතරක් නෙවෙයි. අපේ ජීවිතෙන් අපි සුගතිගාමී වෙන්න පරලෝ ජීවිතයේදී හොඳ තැනකට යන්නට අපි කී දෙනෙකුට උදව් කළා තියෙද කියලා බලන්න. අඩුම ගානේ බලන්න තමන්ගේ අම්මා තාත්තට ඒ උදව් කළාද කියලා බලන්න. බලන්න තමන්ගේ ස්වාමි පුරුෂයාට, භාර්යාවට, සහෝදර සහෝදරයන්ට, දරුවන්ට ඔබ මේ උදව්ව කරමින්ද ඉන්නේ කියලා බලන්න. එතනොත් ඔබට ඊටාම ආදරය කරන, ඔබත් ඊටාම ආදරය කරන අඩුම ගානේ ඥාති 5 දෙනෙකුට හරි සුගතිගාමී වෙන ඔබ උදව් කරන්නට ඕන. එහෙම නැත්නම් ඔබේ ජීවිතේ වටින්නේ නැහැ. අඩුම ගානේ තමන්ගේ සමීපතම ඥාතීන් මිය ගියපු දවසට ඒ අය ඔබ කරපු උපකාරය නිසා ඒ අය මේ මොහොතේ සුගතිගාමී වෙලා ඉන්නවා කියන විශ්වාසයක් ඔබට ඇති වෙන්නට ඕන. මිය ගියපු කෙනාගේ මලගෙදරට සහභාගී වෙලා ශෝකය ප්‍රකාශ කළා, මිල මුදල් ටිකක් දීලා, මිනි පෙට්ටිය අරන් දීලා ඒ උදව්ව කරාට විතරක් ඔබ සාර්ථක නැහැ. ඔබ සාර්ථකත්වයේ තියෙන්නේ ඒ මිය ගියපු ඔබේ සමීපතම ඥාතිවරයා ජීවත් වෙන්න කාලයේදී ඔබ බලන්නේ නැත්තටම ඔබ ඒ තැනට සුගතිගාමී වෙන්න මොකද කරපු උදව් කියලා. එහෙම කළ නැත්නම් අද ඉඳන්ම පටන් ගන්න. ඉක්මනටම මේක පටන් ගන්න. ඒ අය පින් කරන අකමැති නම් ඔබේ අතින් සල්ලි දීලා හරි නැත්නම් ඔබ කරන පින්කමකට එන්න කියලා යට සාදුකාරය දෙන්න කියලා හරි එහෙමත් බැරි නම් අඩු ගානේ ඔබ කරන පින්කමක පින්තූරයක් අරගෙන ඔබේ ජංගම දුරකථනයෙන් එයාට යවලා මම මෙහෙම පින්කමක් කළා මේ පින්කම අනුමෝදන් වෙන්න කියලා හරි කියලා එයාත් මේ පින්කමට සහභාගී කරගන්න. මෙන්න මේකෙන් තමයි පිනතුන ඔබේ සාර්ථකත්වයේ තීරණය වෙන්නේ. එනිසා ඔබ තනියම ඉන්නකොට බලන්න ඔබේ ජීවිතයේ සාර්ථකත්වය මොකද්ද කියලා. ඔබ මෙතෙක් උපයලා පොතේ දාගත්තු මිල මුදල්, ඔබට තියෙන ඉඩකඩම් වල ප්‍රමාණය, දරුවන්ට උගන්වපු ප්‍රමාණය, ඔබ ජීවත් වෙච්ච අවුරුදු ගාන මේව නෙවෙයි පිළිතුරු ඔබේ ජීවිතයේ සාර්ථකත්වය කියලා කියන්නේ. සාර්ථකත්වය කියන්නේ මොකද්ද? එකාතකින් ඔබම ඔබ ගැන බලන්න. ඔබ කොච්චරනම් ලෝභ ද්වේෂ මොහ අඩු වෙච්ච කෙනෙක්ද? අනිත් පැත්තෙන් බලන්න ඔබේ ජීවිතයෙන් අනිත් කී දෙනෙකුට ඔබ සුගතිගාමී වෙන උදව් කළ තියෙද කියලා. අනිත් කාරණේ තමයි තවත් ගැඹුරට ගියාම ඔබ තනියම ඉන්නකොට තමන්ගේ ගෙදර ඔබේම කාමරේ ඉන්නකොට
තනියම ඉන්න අවස්ථාවේදී ඔබේ මනසට කොච්චර සතුටක් තියෙනවද කියලා බලන්න. තනියම ඉන්නවා කියන්නේ හිතන්නේ ටීවී එක දාගෙන ඉන්න වෙලාවේ කියලා. තනියම ඉන්නවයි වෙලාවේ කියලා තමන්ගේ ජංගම දුරකථනය පාවිච්චි කරන වෙලාවක් නෙවෙයි. ලැප්ටොප් එක කම්පියුටර් එක ඉස්සරහ ඉන්න වෙලාවලුත් නෙවෙයි. ඒ කිසිම දෙයක් පාවිච්චි නොකළ ඔබ තනියම විවේකීව ඉන්න වෙලාවේදී ඔබේ හිත ගැනම බලන්න. මගේ හිතේ කොච්චරනම් ලෝභය අඩු වෙච්ච කෙනෙක්ද? මගේ හිතේ කොච්චරනම් ද්වේෂය අඩු වෙච්ච කෙනෙක්ද? මට සිතට සිතුවිල්ලක් එනකොට ඒ සිතුවිල්ලේ අනිත්‍යතාවය මේ මොහොතේ හටගෙන මේ මොහොතම නිරුද්ධ වෙන සිතුවිල්ලක් නේද කියලා දකින්නට මම කොච්චරනම් දක්ෂද කියලා ඔබම ඔබ ගැන බලන්න. මෙන්න මේකයි වෙනත් නොබේ සාර්ථකත්වය කියලා කියන්නේ. අපි පියවර කීපයක් කිව්වා. එක අතකින් බලන්න ඔබ නිසා කී දෙනෙක් සුගතිගාමි වෙන්න මඟ පාදාගෙන දෙන්නේ. මරණයට පත් වුණාට පස්සේ පින් දීම නෙවෙයි මේ කියන්නේ. මරණයට පත් වුණාට පස්සේ පින් දෙන එක අනුමෝදන් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. ඒක අපිට විශ්වාස නැහැ. ජීවත් වෙන කාලෙදිම ඔබ බලන්න සුගතිගාමි වෙන්න කී දෙනෙකුට ඔබ ඇත්තටම උදව් කරලා තියෙනවද කියලා. ඔබේ ගෙදර තියපු සාංගික දානවලට ඔබ සහභාගී වෙච්ච සීල වැඩසටහන් වලට ඔබ ගිහපු භාවනා පන්ති වලට ධර්ම පන්ති වලට සහභාගී වෙන්න ඔබ කී දෙනෙකුට උදව් කළා කියලා බලන්න. අනිත් පැත්තෙන් ඔබ තනියම ඉන්නකොට කිසිම බඩ භාණ්ඩයක් පාවිච්චි නොකළ කිසිම ආදරය කරන ළඟම ඥාතියෙක් ළඟට නොගෙන තනියම ඉන්නකොට ඔබේම හිත ගැන බලලා කොච්චරනම් සතුටෙන් නිවිසැනසෙන්න පුළුවන්ද කියලා බලන්න. මෙන්න මේකට පිළිතුරු බුදුදහමෙන් අපට මඟ පෙන්වනවා. ඒ නිසා මේ හැරෙන්නට ඔබ කොයිතරම්නම් දේවල් කටයුතු දීපු කෙනෙක්ද? ඔබ කොයිතරම් ප්‍රමාණයක් දඹදිව වන්දනාවේ ගිහපු කෙනෙක්ද? ඔබ කොයිතරම් ප්‍රමාණයක් ශ්‍රීපාද ගිහපු කෙනෙක්ද? වට වන්දනාවේ ගිහපු කෙනෙක්ද කියන එක විතරක් නෙවෙයි ඔබේ සාර්ථකත්වය කියන්නේ. ඔබේ සාර්ථකත්වයේ ඉහළම ඵලය බලන්නේ මෙන්න මේ විනෝදන වලින්. මෙන්න මෙතෙන්ට එන්නට බුදුහාමුදුරුවෝ අපට ටිකෙන් ටික කුසල ගැන විස්තර කරනවා. වේලාම කියලා සූත්‍රයක් තියෙනවා. වේලාම සූත්‍රයේ තාම පැහැදිලිව දැක්වෙනවා ටිකෙන් ටික ඉදිරියට කුසලයේ දිනු කරගන්න ඕන කොහොමද කියලා. අනිත් පැත්තෙන් දක්ෂින විභංග සූත්‍රවල දැක්වෙනවා කොහොමද අපේ පින වැඩි කරගන්නේ කියලා. ධර්ම ශ්‍රවණය කරන අපි දක්ෂ වෙන්නට ඕනේ. ඉහළම කුසලයට සමීප වෙන්න අපි බුද්ධිමත් වෙන්නට ඕන. ඒ සඳහා තමයි මොකද ධර්ම දේශනා අපි අහන්නටත් ඕන. ඒ සඳහා අපි කල්යාණ මිත්‍රයන් විතර ආශ්‍රය කරන්නත් ඕන. මේ පින් පින්කම් මාලාව පටන් ගන්න කොහෙන්ද? මේ පින්කම් මාලාව පටන් ගන්න පින්නතුනේ Taman ගෙදර කෑම කාලා භාජනය හොදන නැත්නම් වලන් ටික හොදන අවස්ථාවේ ඉඳන් තමයි මේ පින්කම් මාලාව පටන් ගන්න. ඔබ ආහාර පාන ආදිය අනුභව කරපු නැත්නම් ඒව සෝදානම් කරු වාදනයක් හොදලා ඉඳුල් ටික හත් කරනකොට හිතන්න මේ ඉඳුල් ටික කොහේ හරි තැනකට ගිහිල්ලා සතෙකුට ආහාරයක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් ඒක ඉවත් කරනවා. අන්නේ තිරිසන් ගැටෙකුට සතෙකුට උනත් දෙන කැම ටික අනිසංසය කොච්චර කාලික ප්‍රතිඵල ලැබෙන එකක්ද? ආත්මවාසිය සුගතිගාම වෙන දෙයක්. තමන්ගේ නිවසේ ඉහළ තැනක ලෑලි කෑල්ලක් ගහලා බත් ටිකක් හරි දාන්න. ටිකක් ලැබු කෑල්ලක්, පළතුරු කෑල්ලක් සතෙකුට දාන්න. ඔබ කරනවා වගේම අනිත් අය කුසලයේ සමාදන් කරවන්න. දරුවන්ටත් කියන දරුවන්ගේ අතින් මේක දාන්න කියලා. උදෑසන ඉස්කෝලේ යන කලින් මල් ටිකක් හදලා වතුර වීදුරුවකට පැන වීදුරුවක් හදලා උදෑසන හදපු දාණයෙන් කෑමෙන් ටිකක් පීරිසියකට බුද්ධ පූජාවට තියලා දරුවෝ ටිකට කාටත් අත ගහලා සාදු කියලා බුද්ධ පූජා කරනවා. තමන්ගේ ගෙදර වැඩිහිටි අම්මා තාත්තා ඉන්නවා නම් ඒ අය වෙනුවෙන් ආහාර පාන ටික ඉතාම කරුණාවෙන් තමන්ගේ දෑතින්ම දෙන්න. ඊයක අඩුපාඩුවක් තියෙන්න පුළුවන් ඒකට අපිට කරන්න දෙයක් නැහැ. තමන් ඉතාම කුසලවත් සිතින් මේක කරන්න. තමන්ට ආනිසංස ලැබෙනවා ඒකේ. මෙතනින් පටන් ගන්න දේ පින්නතුනි ටිකෙන් ටික අපි ගිහිල්ලා බුදුහාම දේශනා කරන යම් කිසි දුස්සීල මිනිසියෙකුට හරි ආහාරයක් දෙනවා නම් ඒක තවත් ආනිසංසදායයි. දුස්සීල මිනිසියෙකුට වඩා සිල්වන්ත කෙනෙකුට දෙනවා නම් ඊටත් වඩා ආනිසංසදායයි. බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් සරණ ගිහපු කෙනෙකුට දෙනවා නම් ඊටත් වඩා ආනිසංසදායයි.
යම් කෙනෙක් සිත දිනු කරපු ධානලාභී, අභිඥාලාභී වෙනත් ශාසනික හෝ කෙනෙකුට යමක් පූජා කරනවා නම් ආනිසංස ඊටත් වැඩි කියලා. මෙහෙම දේශනා කළේනකට උන්වහන්සේ සඳහන් කරනවා යම් කෙනෙක් සෝවාන් මාර්ගයේ ඉන්න කෙනෙක් ඉන්නවා නම් සෝවාන් මාර්ගස්ත කෙනාට දෙන දාන ආනිසංස ඊටත් වඩා වැඩි. සෝවාන් ඵලය, සකදාගාමි මාර්ගය, සකදාගාමි ඵලය, අනාගාමි මාර්ගය, අනාගාමි ඵලය, අරහන්ත මාර්ගය, අරහන්ත ඵලය කියන මේ මඟඵලලාභී 8 දෙනාට දෙන දාන ආනිසංස එන්න වැඩි වෙනවා. මෙහෙමත් ගිහි ඊළඟ සඳහන් කරන යම් කෙනෙක් පසේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රදානයක් පූජා කරනවා නම් ඒකේ ආනිසංස ඊටත් වැඩි කියලා. මේකටත් වඩා ආනිසංසදායි යම් කෙනෙක් සම්මා සම්බුදුරජාණන් වහන්සේගෙන් දානයක් පූජා කරනවා නම් බුදුහාඳුරු පිරුණන් පාප කාලයක වුණත් බුදුහාඳුරන්ගේ ගුණ හොඳට සිහි කරගෙන ඒ බුද්ධ ඥාණයට කරන පූජා පිළිට පූජා පාස් කරනවා නම් බාල කරපු පූජාවල් ඉහළම ආනිසංසදායි පින්කම් පෞද්ගලික දාන අතර ඉහළම දානය සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් වෙනුවෙන් දෙන දාන. ඊළඟ බුදුහාම සඳහන් කරනවා ඊටත් වඩා ආනිසංසදායි යම් කෙනෙක් මොකක්ද? සාංගිකව දානයක් දෙනවා. සාංගිකව කරන දානය එක ස්වාමීන් වහන්සේ කෙනෙක් කරුණු කරගෙන හෝ අතීත වර්තමාන අනාගත තුන් කාලයකමයි මහා සංඝරත්නය වෙනුවෙන් මම මේක පූජා කරනවා කියන හැඟීමෙන් දෙයක් දෙනවා නම් ඒක ඉතාම ප්‍රබල කුසලයක් වඩපත් වෙනවා. ඒක සංඝ පූජාවක් විතරක් නෙවෙයි. ඒක බුද්ධ පූජාවකුත් වෙනවා. බුදුහාමුදුරේ මහා ප්‍රජාපති ගෝතමයට දේශනා කළේ සංඝේ ගෝතමේ දේහි සංඝේ දින්නේ මමච්ච දෙන්නම් හොති. ගෝතමිය සංඝයාට දෙන්න. සංඝයාට දෙනකොට ඒක මටත් කරන පූජාවක් වෙනවා කියලා. අහන්නේ අරහා ලෝකේ මමත් ලෝකේ රහතන් වහන්සේ කෙනෙක් කියලා. පින්නතුනි මෙතනින් ගිහලා තවත් ඊළඟට බුදුහාම දේශනා කරනවා මේ සංඝසතු දානයේ පින්කමකටත් වඩා නිසංසදායි යම් කෙනෙක් අගත අනගත සතුදිස සංඝස දිනේ කියලා පැමිණි නොපැමිණි සිව් දෙසින් වඩින මහා සංඝරත්නය වෙනුවෙන් ආවාසයක් පූජා කරනවා නම් විහාරස්ථානයක් පූජා කරනවා නම් බුද්ධ මන්දිරයක් පූජා කරනවා නම් මේ ඥානසංසය මීට වඩා වැඩි කියලා. ඊළඟ දේශනා කරන යම් කෙනෙක් පංචශීලයේ ආරක්ෂා කරනවා නම් ප්‍රාණඝාතයෙන් වැළකීලා සොරකම් කිරීම, කාමවර්ධ හැසිරීම, බොරු කීම, රහමෙරපාණය කියන මෙන්න මේ පංච දුෂ්චරිත වලින් වෙන් වෙලා අවබෝධාත්මකව ඒ පංචශීල ආනිසංස සීකර කර සීලානුසති භාවනා වඩවඩ මම මේ වගේ සිල්පද රකින්න කෙනෙක් කියන අවබෝධය යම් කෙනෙක් කරනවා නම් ඒ පංචශීල ආනිසංස ඊටත් වඩා වැඩි කියලා දේශනා කරනවා. විශේෂයෙන් පින්නතුනි මේ වගේ පොහොය දවස්වලදී ඔබ සමාදන් වෙලා ඉන්නේ මහරහතන් වහන්සේලා අනුගමනය කරු ශික්ෂාපද මඟඵලලාභී උතුමන් ආරක්ෂා කරු සිල්පද බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කිරීම විකාල භෝජනේ වැළකීම ආදී මේ කරුණු පින්නතුනි අවබෝධයෙන්ම කරන්න. අවතර වාක්‍යයෙන් සිල් පාවරණය වුණා අද දවසේම හිට උදෑසන වෙනකම් මා මේ ටික ආරක්ෂා කරනවා කියන හැඟීමෙන් කරන්න. ආදරෙන් ගෞරවයෙන් කරන්න. බුදුහාම දේශනා කරනවා යෝතිවස්ස සතං ජීවේ දුස්සීලව සමාහිතෝ ඒකං ජීවිතං සේයෝ සීලවන්තස්ස ජායනෝ කියලා. දුස්සීලව සිත නොවඩා අවුරුදු 100ක් ජීවත් වෙනට වඩා එක දවසක් සිල්වත්ව ගත කරන ජීවිතය උතුම් කියලා. හොඳට සීල ආරක්ෂා කරන්න. බුදුහාම දේශනා කරන මේ සීලයට වඩා අනිසංසදාය යම් කෙනෙක් බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් සරණ යනවා. බුද්ධං සරණං ගතෝ හෝති ධම්මං සරණං ගතෝ හෝති සංඝං සරණං ගතෝ හෝති කියලා විදිහට මම බුදුහාමුදුරු සරණ යනවා ශ්‍රී සද්ධර්මයේ සරණ යනවා සංඝ රත්නයේ සරණ යනවා කියලා මේ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් සරණ යනවා නම් හදවතින් ඒ තෙරුවන් සරණ ගියපු වෙනාගේ ලක්ෂණය මොකද්ද? වචනයට විතරක් නෙවෙයි පින්නතුන වචනයට ගායකොත් කියනවනේ නේ බුද්ධං සරණං ගච්ඡාමි කියලා. එහෙම නෙවෙයි. ඒක හදවතින් යන්න. කොහොමද හදවතින්ම තෙරුවන් සරණ ගියා කියලා බලගන්නේ? ඔබට ජීවිතේ ඊටාම අභියෝගාත්මක අවස්ථාවක් පැමිණෙන අවස්ථාවේදී ජීවිත අනතුරක් පැමිණෙන අවස්ථාවේදී ඔබේ මතකයට එන ඕන
මෙන්න මේ තෙරුණ. බුදුහාමුදුරු සිහිපත් වෙනවා. ධර්මයේ සංගය සිහිපත් වෙනට ඕන. අනිත් පැත්තෙන් දවසට වැඩිපුර වාර ගානක් ඔබට මතක් වෙන්නට ඕන මේ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුණ. අන්න ඒකෙන් එක සලකුණක් එක ඉංගියක් ඔබේ ජීවිතේට දෙනවා. මොකක්ද? ඔබ දුගතිගාමී වෙන්නේ නැහැ කියලා. සුගතිගාමී වෙන්න ඔබ සුදුසුකම් ටික ඔබ ඉන්ෂුරන්ස් එක දාගෙන ඉන්නේ. රක්ෂණය දාගෙන ඉන්නේ. ඒක ඔබ දාපු වාහන ඉන්ෂුරන්ස් එකකට වඩා ජීවිත රක්ෂණයට වඩා වටින දෙයක්. දවසට වැඩි වාර ගානක් ඔබට තෙරුවන් සිහිපත් වෙන මට්ටමට ඔබේ හිත දියුණු කරගන්න. දැන් නම් ඇතැම්මට වෙන වෙන දේවල් මතක් වෙන්නේ නේද? ඇතැම්මට රැකියාව මතක් වෙන්න පුළුවන්, දරුවෝ මතක් වෙන්න පුළුවන්. දැන් මේ දවස්වල නම් ඡන්දෙට ඉදිරිපත් වෙච්ච අය මතක් වෙන්න පුළුවන් කාටද ඡන්ද දෙන්නේ කියලා එහෙම නේද? ඒ වගේ දේවල් තමයි ඇතැම්මට අපිට බොහෝ විට මතක් වෙන්නේ. නමුත් වෙනතුනේ වැඩිපුර අපේ ජීවිතයට ආලෝකයේ සපයන, අපේ ජීවිතයට පැන් ඉසින සලකුණු බවට පත් වෙනට ඕන මේ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන්. අපි ලෝකේ තාම වාසනාවන්තයි. මේ ලෝකේ තියෙන උතුම්ම රත්නයන් තුන අපට ලැබිලා තියෙන්නේ. අන්නේ රත්නයන් තුන වෙනතුනේ මේ ජීවිතයේ කුසලයේ දිනු කරගන්නට, සුගතිගාමී වෙන්නට, මේ සංසාර චක්‍රයෙන් මිදෙන්නට අපට උපකාරී වන මේ තුන. එතකොට තෙරුවන් සරණ යාම මේ ආපු දානවාදී පින්කම් වල ඉහළම ස්ථානයක් පිළිගන්න සලකනවා. පින්නතුන් ඊටත් වඩා අනිසංසදායක විදිහට සලකනවා යම් කිසි කෙනෙක් අසුරු සනක් ගන්න මොහොතක් මෛත්‍රී භාවනාව වඩනවා. සම්බේ සත්තා භවන්තු සුඛිතත්තා සියලු සත්වෝ සුවපත් වෙත්වා කියලා හොඳට හදවතින්ම ඒක වඩන්න. නිකම්ම සියලු සත්වෝ සුවපත් වෙත්වා කොට මේක එන්නේ හැකිතාක් කාලයක් අඩුගානේ දවසට විනාඩි 5 ගානේ හරි සියලු සත්වෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. අනේ ප්‍රාර්ථනාව කාලයක් කිරීමේ ඉහළම ප්‍රතිඵලයක් තමයි මොකද්ද? මාතා යථානියම් පුත්තං ආයසායක බුද්ධ මනුරක්ඛේ ඒවම්පි සම්බ බුතේසෝ මාන සම්භාවය පරිමාණ. යම් කෙනෙක් දකින්නකොටම කොහොමද මතක් වෙන්නේ? තමන්ට ඉන්න එකම දරුවා දිහා බලන විදිහාකල්පෙන් බලන විදිහට තමන්ගේ මනස තමන්ගේ නෙත් දෙක සකස් වෙනවා. අන්නේ මට්ටමට આવතින් තමයි ඔබ යම් කිසි රැකවරණයක් කරා ආව කියන එක තීරණය වෙන්නේ. තමන්ගේ දරුවාට මෛත්‍රියක් තියෙනකොට ඒ දරුවාට කරුණාවක් තියෙනවා. දරුවාට අනතුරක් වෙන්න දෙන්නේ නැහැ. සාමාන්‍ය ලෝකෙ මිනිස්සු නම් දරුවා පාරට ගිහලා වාහනයක හැප්පේද, දරුවා විභාගයෙන් අසමත් වේද, වෙනත් කෙනෙක් ඇවිල්ලා ගහවිද, ඒ වගේ තමයි බේරන්නේ. නමුත් ශ්‍රද්ධාවන්ත අම්ම කෙනෙක් කොහොමද කටයුතු කරන්නේ? බුදුහාම දේශනා කරන ශ්‍රද්ධාවන්ත අම්ම කෙනෙක් ඉන්නවා නම් පින්නපින්නවට වඩා සාදුකාරයක් දෙන්න බලන්න. තවත් හයියෙන් සාදුකාරයක්. හොඳයි. බුදුහාමුදුරේ දේශනා කරන ශ්‍රද්ධාවන්ත අම්ම කෙනෙක් ඉන්නවා නම් ඒ අම්මට ඉන්නේ එකම පුතෙක් නම් ඒ පුතාගේ ගිල්ලීමක් කරන්න. මොකද ඉල්ලීම? මොකද ඉල්ලීම? ශ්‍රද්ධාවන්ත අම්ම කෙනෙක් ඉන්නවා නම් ඒ අම්මට ඉන්නේ එකම පුතෙක් නම් ඒ පුතාගේ ගිල්ලීමක් කරන්න. මොකද ඉල්ලීම? පුතේ ලාභ ප්‍රයෝජන වලට අහු වෙන්න එපා. ලාභ ප්‍රයෝජන කීර්ති ප්‍රශංසා නැමැති මඩගොහරුවේ එරෙන්න එපා කියලා දරුවට කියනවා. මොනවද ලාභ ප්‍රයෝජන කියලා කියන්නේ? මොනවද ලාභ සත්කාර කියලා කියන්නේ? ඔබේ සසරේදී ඔබට ලැබිච්ච රූප සම්පත්තිය ආදී නිසා හෝ ඔබේ ධනය නිසා හෝ ඔබේ උගත්කම නිසා ඔබ ලෝකයට කරන සේවය නිසා අනිත් අය ඔබ වර්ණනා කරනවා. අපි කියන්නේ මුරුංගatti තියනවා කියන්නේ. අන්න ඒ ලාභ ප්‍රයෝජන ඔබට ලැබෙනකොට අන්න ඒකට ගිජු වෙන්න එපා කියලා. එතනින් එරුණොත් ඔබට ලොකු අනතුරක් වෙන්නේ. පළවෙනි අවවාදය තමයි දරුවට කියන්නේ පුතේ දුවේ ඔබ මේ ලාභ ප්‍රයෝජන වල නම් ඇලෙන්න එපා කියලා. දෙවෙනි කාරණේ තමයි ඒ එකම පුතාගෙන් ඉල්ලීමක් කරන්න මොකද්ද? පුතේ කොහොම හරි චිත්ත ගෘහපතිය හරි හත්තාලවක හරි වගේ වෙන්න කියලා. දැන් අපි හිතන් ඉන්නේ අනාථ මිනිස්සුතුමා වගේ වෙන්න, බිම්බිසාර රජතුමා වගේ වෙන්න,
එහෙමනේ අපි සාමාන්‍යයෙන් කියන්නේ නේද? නමුත් වෙනතන බුදුහාමුදුරේ එහෙම නෙවෙයි කියලා තියෙන්නේ. බුදුහාමුදුර කියලා තියෙන එකම පුතේ කියනවා නම් ඒ පුතාට කියන කොහොමද පුතේ? චිත්ත ගුරුපතේ හරේ අත්කාලවල හරි වගේ වෙන්න කියලා. ඇයි එහෙම දේශනා කළේ? ඒ දෙන්නාම අනාගාමී වෙච්චයි. අනාගාමී චිත්තකමා විනිසාරයත්මය සෝවාන් විතරයි හිටියේ. ගිහි ගෙදර ඉඳගෙන අනාගාමී මට්ටම කරාම යන්නට දරුවා උනන්දු කරවන්න කියලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි. බුදුහාම දේශනා කරන ඒ ශ්‍රද්ධාවන්ත අම්මගේ පුතා කවදා හරි දවසක පැවිදි වෙන්න කැමති නම් එපයි කියනවද? නෑ. ඒ දරුවා කවදා හරි දවසක පැවිදි වෙන්න කැමති නම් පැවිදි වෙන දවසට කියන දරුවට පුතේ කොහොම හරි සරුවත් හාමුදුරුවෝ හරි මුගලන් හාමුදුරුවෝ හරි වගේ වෙන්න කියලා. දැන් සරුවත් හාමුදුරුවෝගේ අම්මා බලන්නේ රහතන් වහන්සේලා 7 දෙනෙක් ලෝකෙට බිහි කළා නේද? ඉතින් කෙනෙකුට දෙන්න පුළුවන් කියලා දායාද මේ ශාසන වරප්‍රසාදය. ඒතරක් නේ දුවල ගැන කියලා තියෙනවා. දුක් වෙන්න එපායි. බුදුහාමුදුරුවෝ කියනවා ශ්‍රද්ධාවන්ත අම්ම කෙනෙකුට ඉන්නේ එකම දුවක් නම් ඒ දුවගෙන් ඉල්ලීමක් කරන්න. මොකද ඉල්ලීම? දුවේ කොහොම හරි නන්ද මාතාව හරි කුජ්ජුත්තරව හරි වගේ වෙන්න කියලා. වන්දල මාලිකා වගේ වෙන්න කියලාත් නෑ, සුමනා වගේ වෙන්න කියලාත් නෑ, විසාඛා වගේ වෙන්න කියලාත් නෑ. කවුරු වගේ වෙන්නද කියලා තියෙන්නේ? කුජ්ජුත්තරව හරි නන්ද මාතාව හරි වගේ වෙන්න කියලා. ඒ දෙන්නාම කොයි වගේද? ඒ දෙන්න කනාගම් වෙලා හිටියනේ. ඊළඟට කියන වේදුව කවදා දවසක පැවිදි වෙන කැමති නම් පැවිදි වෙන දවසේදී කියන දුවේ කොහොම හරි කේමා හරි උප්පලවන්නා හරි වගේ වෙන්න කියලා. බලන්න කොච්චර ලස්සන ආදර්ශ ගමන දීලා තියෙන්නේ. මෙන්න මේ තමයි පිළිඳ අපේ ජීවිතවල පරමාර්ථ ස්පොට්පත් වෙන්න ඕන. ඉතින් අපි මෛත්‍රී වඩනකොට දරුවන්ට කරුණාවන්ත නම් මෙන්න මෙතනින් තමයි උදව් කරන්නට ඕන. මෛත්‍රී දිනු කරන කෙනා මෛත්‍රී නවතින්නේ නැහැ. ඒ තැනත්තාගේ ළඟ කරුණාවක් තියෙනවා. කෙනෙක් දුගතිගාමී වෙනකොට කැමති නැහැ. කොහොම හරි දුගතිගාමීත්වයෙන් මුදවන්න උත්සාහ කරනවා. අනිත් දේ තමයි මුදිතා ගුණය. මුදිතාව කියන්නේ මොකද්ද? වෙනත් කෙනෙක් දිනු වෙනකොට සතුටු වෙන ලක්ෂණය. තමන්ගේ දරුවෙක් ලස්සන ඉන්නකොට, විභාගයක් පාස් වෙනකොට, හොඳ රැකියාවක් ගන්නකොට, ගියක් දොරක් හදනකොට, වාහනයක් ගන්නකොට අම්මා තාත්තා කොච්චර සතුටු වෙනවද නේද? නමුත් වෙනත් කෙනෙක් එහෙම කරනකොට කොහොමද? පොඩ්ඩක් ටිකක් කමනාපයක් තියෙනවනේ. ඒකට තමයි ඊර්ෂ්‍යාව කියලා කියන්නේ. පින්නතුනේ තමන්ගේ දරුවාගේ දිනු වගේම අනිත් දරුවෙන් දිනු වෙනකොට සාර්ථක වෙන සතුට වෙන. අන්න එක තමයි මුදිතා ගුණය කියලා කියන්නේ. හතරෙන් ලක්ෂණය තමයි උපේක්ෂාව. සමහර වෙලාවට අපට මෛත්‍රිය තිබුණා, මුදිතා උපේක්ෂා ගුණ තිබුණා, මුදිතාව තිබුණා, කරුණාව තිබුණා. සමහර තැන්වලදී සමහර අයගේ වැරදි චර්යා නිසා, සමහර අයගේ කර්ම ශක්තිය නිසා සමහර ඇත්තන් අපට පාලනය කරන්න බෑ. අන්න ඒ වෙලාවල්දී මනහත් වෙන එක තමයි කරන්නේ. තමන්ගේ ඇතුලෙන් තමන් පිච්චෙන්න ඕනේ. තමන් උපරිම උත්සාහ කළා. තමන්ට ඊළඟ පාලනය කරන්න බෑ. දරුවෙක් ගැන උනත් එහෙමයි. මෙන්න මේ තත්ත්වයට අපේ මනස දිනු කර ගන්නට ඕන. දරුවෝ හදන දරුවනේ සබ දුක් වෙන්න ඕනේ. ඔබ මහන්සියට උදව් කළා. සොමකට ගන්න උත්සාහ කළා කෙනෙක් දෙන්නෙක් නම ගන්න පුළුවන්. ඒ වගේ වෙලාවකදී මෙන්න මේ උපේක්ෂා ගුණය ඔබේ ළඟ තියෙන්න ඕන. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන මෙන්න මේ සතර බ්‍රහ්ම විහරණ තුල වාසය කිරීම තමයි බ්‍රහ්මයෙන් වගේ ජීවත් වෙන ක්‍රමය. මනස ලෝකේ කායිකව මිනිසෙක් වශයෙන් ඉඳගෙන මනසින් බ්‍රහ්මයෙන් වගේ ජීවත් වෙන ක්‍රමයයි බුදුරජාණන් වහන්සේ මේ දේශනා කළේ. එන්නතනි මිනිසෙක් වශයෙන් අපි මෙලොව බිහි වුණාට අපි මිනිසෙක් වශයෙන් ඉන්නට අවශ්‍ය නැහැ. මනුස්සගත ගුණ තියෙන ගමන් බ්‍රහ්මයේ මට්ටමට අපේ හිත දිනු කරගන්න පුළුවන්. පීතිබක්ඛා වෛස්සාම දේව ආවස්සරය යථා කියලා කියනවා. සුසුපංවත ජීවාම යේසන්නෝ නත්ති කිංචනං පීතිබක්ඛා වෛස්සාම දේව ආවස්සරය යථා. පංච නීවරණ වලින් කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියන මෙන්න මේ පංච නීවරණ දුරු කරපෝ බ්‍රහ්මයෙන් වගේ අපට ජීවත් වෙන මාර්ගය බුදුහාමුදුරේ දේශනා කළා. එතකොට පින්නොතින අපට මේ කායික වෙන වේදනා, ලෙඩ දුක්,
ප්‍රිය විප්‍රයෝග මේ බොහෝ දුක් වලින් අපට නිදහස් වෙන්න පුළුවන්. යම් කෙනෙක් ධ්‍යාන මට්ටමට හිත දිනු කරා කියලා කියන්නේ ඒ තැනත්තා පින්නතුනි බුදුහාම දේශනා කරනවා කාම ලෝකයේ සියලුම සැපවත් සම්පත් ඉක්මවපු කෙනෙක් කියලා. මනුස්ස ලෝක විතරක් නෙවෙයි දිව්‍ය ලෝක 6 විඳින සැපතට වඩා වැඩි සැපයක් විඳින කෙනෙක් තමයි. යම් කෙනෙක් උපචාර මට්ටමට හරි පංච නීවරණ සාවකාලික යටපත් කරගෙන හරි මනස පිරිසුදු කරගත්තොත් අන්න ඒ තැනත්තා විඳින මානසික සුවය කොයි වගේද? දිව්‍ය ලෝක 6ම විඳින සතුටට වඩා සුවයක් වඩා කියලා සුවයක් කියලා. බලන්න පින්නතුනි ජීවිතේ ලස්සන කරගන්න ක්‍රමය මේ බුදුහාම දේශනා කළා. මෙන්න මේ මට්ටමට සිත දිනු කරාට පස්සේ මේ සම්පූර්ණ මේ කියන්නේ ලෞකික කුසලයේ තුල දිනු වෙන ක්‍රමය. හැබැයි මේ ලෞකික කුසලයේ දිගටම තියෙන්නේ ඒ කුසලයේ ගෙවුනට පස්සේ නැවත පල්ලෙහාට වැටෙන්න පුළුවන්. එතකොට මෙන්න මේ මට්ටමේදී බුදුහාඳුරෝ කර්මයේ 3 ආකාරයකට දේශනා කරනවා. අත්තිවික්කවේ කම්මං කන්නං කන්න විපාකං. කළු විපාක කියන දෙන කළු කර්ම තියෙනවා. ඒ කියන්නේ මොනවද? සම්පූර්ණයෙන්ම හිත අපිරිසිදු කරන කර්ම. ඒක හරියට චක්කාන වහතෝ බලන් කියපු විදිහට වුණා පිටපස්සෙන කරප්පිය වගේ තමයි දුක් විපාකගෙන දෙනවා. ඒක තමන් අපාගත වෙන හේතු වෙනවා. බුදුහාඳුර මෙන්න මේකේ මුලින්ම අපිව වැළැක්වුවා සබ්බ පාපස්සකරණම් කියලා. දෙවණියට කියනවා කුසල සුපසම්පදා ලෞකික කුසල කරන්න. බුදුහාම ඊළඟට දේශනා කරන අත්තිබෙක්කේ කම්මං සුඛං සුඛ විපාකං. සැප විපාක කියන දෙන සැප කර්ම තියෙනවා. සුදු විපාක කියන දෙන සුදු කර්ම තියෙනවා. මොනවද ඒ? තමන්ගේ හිත හොඳට පිරිසිදුව තියාගෙන දාන සීල භාවනා ආදී ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා කරන අවස්ථාව. මේක සුදු කර්ම. ඊළඟට දේශනා කරන අත්තිබෙක්කේ කම්මං කන්න සුඛං කන්න සුඛ විපාකං. කළු සුදු දෙකම විපාකගෙන දෙන කළු සුදු දෙකම මිශ්‍ර වෙච්ච කල කර්ම තියෙනවා. ඒ මොනවද? ඒ තමයි දවස් එක වෙලාවක් අකුසල කරනවා අනිත් වෙලාව කුසල කරනවා. දවල් කාලේ සාමාන්‍ය දිනක රැක්ෂා කරනවා වගේ ඉන්නවා. අපට තාත්තරක් සලකනවා පන්සලට යනවා. රාත්‍රී කාලේ වැඩ දේවල් කරනවා. එතකොට එහි විපාක විදියට සැප දුක් දෙකම ජීවිතවල ලැබෙනවා. වේමානික අසුරයන් කියලා අසුර වර්ගයක් තියෙන මේ සත්‍යයන්ට මේ සැප දුක් දෙකම ලැබෙනවා. මනුස්ස ලෝකෙත් මේ සැප දුක් දෙකම ලැබෙන්නේ මෙන්න මේ කර්ම වල විපාක විදියට. මෙන්න මේ කර්ම 3 විතරයි පින්නතුනි බුදුහාඳුර කෙනෙක් ලෝකයේ පහළ වෙන විට මිනිස්සු තේරුම් ගන්න තිබුණේ. ලෝකෙට සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වුණාට පස්සේ ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරන සුවිශේෂී කර්මයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙන විට ලෝකෙ හිත දිනු කරපන් හිටියා. ධ්‍යාන විඥාන ලැබපන් හිටියා. එයන් දැනගෙන හිටියේ නීවරණ පහක් ගැන විතරයි. නමුත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකයේ පහළවට පස්සේ තව සුවිශේෂී නීවරණයක් ලෝකෙට හඳුන්වා දෙනවා. ඒ මොකද්ද? ඒ තමයි අවිද්‍යාව කියන නීවරණය. අන්නේ අවිද්‍යාව කියන නීවරණය දුරු කරන්නයි පින්නතුනේ අත්තිවික්ඛවේ සම්මාදිට්ඨි අරියා අනාත්මවා ලෝකුත්තරා මග්ගංගා කියලා කියනවා. ආර්ය වූ අනාත්‍ර වූ ලෝකෙන් එතර වූ මාර්ගයට අංගයක් කොට දෙන සම්මාදිට්ඨියක් තියෙනවා. මොකද මේ සම්මාදිට්ඨිය? ඒ තමයි අස්මින් සතිදන් හෝති අස්මින් අසිදන් හොති. මේ හේතු ටික තියෙන කල්ලි මේ හේතුඵලය තියෙනවා හේතු නැතිවීමෙන් ඵලය නැති වෙනවා කියන පටිච්ච සමුප්පාද න්‍යාය. මෙන්න මේ අවබෝධය සුතමේ ඥානය යම් කෙනෙක් ලැබුවොත් අන්නේ තැනත්තා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඉදිරියට ගමන් කරනවා. අන්න එවැනි කර්ම වලට දේශනා කරන්නේ මොකද්ද? ලෝකේ පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකෙට අනාවරණය කරන බුද්ධ ඥාණයෙන් ලෝකෙට දායාද කරන ඥානය තමයි කර්ම න්‍යාය තමයි මොකද්ද? අත්ථි භික්ඛවේ කම්මං අකන්න අසුඛං අකන්න අසුඛ විපාකං කියන කර්මය. කම්මක්ඛය සංවතති. ලෝකේ කර්මයක් තියෙනවා මොකද්ද? කළුත් නොවන සුදුත් නොවන කර්ම වර්ගය. කම්මක්ඛය සංවතති. කර්මයේ ඡේ කිරීම සඳහා හේතු වන කර්ම සංස්කාර. ඒ මොකද්ද?
ඒ තමයි මෙන්න මේ ඇතිවීම නැතිවීම අනිත්‍යතාවය පිළිබඳව අවබෝධයෙන් කරන සීල සමාධි ප්‍රඥා කියන මේ ත්‍රිවිධ ශික්ෂා. මොකක්ද ඒකදි වෙන්නේ? ඇත්තටම අපේ ජීවිතේට මොකද්ද වෙන්නේ කියන කාරණේ. මොකක්ද අපේ ජීවිතයේ ස්වභාවය? අපේ ජීවිතය කියන්නේ මේ ඇස කන නාසාදී ඉන්ද්‍රිය හය, රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ස්පර්ශ ධර්ම කියන මේ ආරමුණු හයත් කියන මේ ආයතන 12. මේ ආයතන 12 ලක්ෂණය මොකද්ද? මේ ආයතන 12ම අහුත්වා සම්බුතං පුත්වා නබවිසති. පෙර නොතිබී හටගත්තා ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. අපි කණ්ණාඩියක් ළඟට ගියා නම් ඒ මොහොතේම කණ්ණාඩියේ රූපේ නිර්මාණය වෙනවා. අපි අයින් වෙනවත් එක්කම ඒක ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. අපි ඒක හොඳට දන්නවා. අපි කවදාවත් කියන්නේ මගේ උදේ මම කණ්ණාඩිය ළඟට ගිහිල්ලා ආවා. කණ්ණාඩියේ තියෙන කරාබු දෙක කවුරුහරි ගලවගෙන ඉඳ දන්නෙත් නැහැ. කණ්ණාඩිය මම ලස්සනට පොණ්ඩේ පිරලා හිටියේ දැන් මේ පොණ්ඩේ කවුරුත් අවුල් කරාවිද දන්නෙත් නැහැ. කියලා අපි කියනවද හිතනවද? නෑ නේ. නමුත් අපි එතෙන්දි මොනවා නොවනට හැබැයි ගෙදර ගැන හිතනකොට කොහොමද? ගෙදර බල්ලට කැම ටික දාන්නද දන්නෙත් නැහැ, දොරවල් ඇරලද දන්නෙත් නැහැ, වතුර ටික පුරවලාද දන්නෙත් නැහැ, ගේට්ටුව වහලද දන්නෙත් නැහැ, ලයිට් ටික තාම දාලාද ළමයි සෙල්ලම් කරනවද? දැන් අපි තාම හිතන්නේ මොකද? අර කණ්ණාඩියේ තිබිච්ච රූපය තියනවා කියලා හිතලා අතීත සිද්ධි ටික මනසෙන් නිර්මාණය කරගෙන ඒ ටික නිත්‍ය සැප ආත්ම වශයෙන් අරගෙන දැන් අපි දුක් විඳිනවා. Taman ඇහෙන් රූපයක් දැක්කත්, කනෙන් ශබ්දයක් ඇහුවත්, නාසයෙන් ගඳ සුවඳක් වින්දත්, දිවෙන් රසයක් ලැබුවත්, ශරීරයෙන් පහසක් ලැබුවත්, මනසට අරමුණක් ආවත් මේ හැමදේම ඒ මොහොතේ හටගෙන එතරම් නිරුද්ධ වෙනවා. හැබැයි වර්තමාන අතීත අරමුණ වර්තමානයේ බලපෑමක් කරා, වර්තමාන සිතිවිල්ල අනාගතයට බලපෑමක් කරනවා. නමුත් අතීතෙට ඒ විදිහටම වර්තමානට එන්නේ නැහැ, වර්තමානයේ අනාගතයට යන්නේ නැහැ. මෙන්න මේ අවබෝධය අපට ලැබුණොත් මොකද වෙන්නේ? අපට තේරෙනවා අපි මෙතෙක් කල දුක් විඳේ කොහොමද? අපි මෙතෙක් කල දුක් විඳේ මෙන්න මේ අවිද්‍යාව නිසා. මොකක්ද අවිද්‍යාව කියලා කියන්නේ? ඇසෙන් දැකපු කනෙන් අහපු මේ අරමුණු තාම ඒ විදිහටම තියෙනවා කියලා හිතලා අන්නේ වැරදි සංකල්පනාව නිසායි, අවිද්‍යාව නැත්තම් මෝහය නිසායි අපි මෙතෙක් කල දුක් විඳේ. සරල උදාහරණයක් කියමු බලන්න. ඔබේ ජීවිතේ ලොකුම හතුරුකම කරපු කෙනා දැන් මෙතෙන්ට ආව කියලා කියමු. මොකද වෙන්නේ? ඔය හිතේ තියෙන මොහොනේ තියෙන ලක්ෂණ තියනවද? ටිකක් අඩු වෙනවනේ. ඇයි ඒකට හේතුව? ඔබේ අතීත අරමුණට යනවා ගිහිල්ලා නැවත ඒ අරමුණ තුළ ජීවත් වෙනවා. ඔබට බැනපු කෙනෙක් මතක් කරගන්න. මතක් කරගමම අර බැනපු සිද්ධිය ඔබ නැවත වතාවක් බැනුම් අහන්න. කෙනෙකුට පුළුවන් ඔබට එක් වතාවක් බනින්න. හැබැයි ඔබ අවිද්‍යාවෙන් නම් ඔබ නැවත නැවතත් බැනුම් අහනවා. පිළිතුරු අපි ජීවිත කාලේ මේ දුක් විඳින්නේ කොහොමද හින්දාද? මෙන්න මේ අවිද්‍යාව නිසා. මේක සුතමේ ඥාණයෙන් මුලින් දැනගෙන චින්තාමය ඥාණයෙන් නැවත නැවතත් මේ දර්ශනය හිතන්නට ඕන. ඊළඟට භාවනාමය පඤ්ඤාවෙන් සමත විදර්ශනා දෙකෙන් හිත සමාධිමත් කර පංච නීවරණ දුරු කරමින් ඊට පස්සේ සමාධිමත් වෙච්ච සිතින් සමාහිතෝ වික්ඛව යථා භූතං පජානාතිගේ විදියට අර තමා කලින් සුතමේ ඥාණයෙන් අසා දැනගත්තු දේ දැන් මේ භාවනාමය ප්‍රඥාවෙන් ඔබ විනිවිද දකින්නට ඕන. අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඥානය අනිත්‍යයි, චක්කු සම්පස්සය අනිත්‍යයි, චක්කු සම්පස්සා වේදනාව අනිත්‍යයි, රූප සංඥා, රූප සංහා, රූප සංචේතනා, රූප විතක්ක, රූප විචාර ආදී වශයෙන් මේ එක කරුණක් 10ක් දක්වා විහිදෙනවා. මේ හැම දෙයකම ලක්ෂණය මොකද්ද? අහුත්වා සම්බුතං පුත්වා නබවිසති. පෙර නොතිබී හටගත්තා ඉතුරු නැතුවම නිරුද්ධ වුණා. ඔබට සිතට සිතවිල්ල එනකොටම ඔබ දක්ෂුණා තියෙන්නේ. කෙනෙක් බැනපු දෙයක් වෙන්න පුළුවන්, විභාගයක් පාස් වෙච්ච දේ වෙන්න පුළුවන්, රැකියාවේ කාරණයක් වෙන්න පුළුවන්, කෙනෙක් උදව්වක් කරපු දෙයක් වෙන්න පුළුවන්,
පින්කම කරපු දෙයක් වෙන්න පුළුවන්. ඒ කුමන හෝ දෙයක් හිතනකොටම ඔබ දක්ෂුනොතින් මේ දේ බාහිර තියෙන දෙයක් නෙවෙයි. මගේ මේ මනංච ධම්මේච පටිච්චුප්පජ්ජති මනෝ විඥානං. මනසත් ධර්මනොත් එකතු වෙන මේ මොහොතේ හටගත්තු මනෝ විඥානේ මේ හටගෙන නිරුද්ධුනේ කියලා ඔබ දකින්න දක්ෂුනොති. නැත්නම් රූපාදී ස්කන්ධ පංචකයන් හටගෙන නිරුද්ධුනේ කියලා ඔබ දැක්කොත් මොකද වෙන්නේ? ඔබේ හිත බාහිර අරමුණක බැසගන්නේ නැහැ. බාහිර අරමුණක ඔබ බැස නොගත්තොත් ඔබ ජරා මරණ කරා යන්නේ නැහැ. ජරා මරණ ස්පර්ශ කරන්නේ නැහැ. ඔබ අජරාමර කෙනෙක් වටපත් වෙනවා. මෙන්න මේ දාර්ශනික ජීවිතයේ හැකියපාක් දුරට වඩන්න පිළිතුරු. අපි එදිනදා දාන ආදී පින්දාම් කරන්නේ අම්මට තාත්තට සලකන්නේ වැඩේ කියන්න පුදන්නේ ගරු පරිඋත්කන්ට ගරු කරන්නේ කොමක් සඳහාද? ජීවිතයේ ආයුෂයේ වර්ණයේ සැපේ ලබන්නේ. ඇයි අපි ජීවිතයේ ආයුෂයේ වර්ණයේ සැපේ ලබන්නේ? මොකටද? මෙන්න මේ ලෝකෝත්තර කුසලයේ කරන්න. වෙන දෙයකට නෙමෙයි. ඔබ වෛද්‍ය ප්‍රතිකාරයක් ගත්තා, ඔබ සර්ජරියක් කළා, ඔබ කුමක් කරත් ඔබ හිතන්න මම තත්පරයකින් හරි වයස වැඩි කරගෙන කුමක් සඳහාද? මෙන්න මේ ලෝකයේ කල්පාන්තර ගානකට වරක් පහළ වෙන කල්පයක් තුල ලෝකයේ පහළ වෙන අසිරිමත් නැවුමදේ තථාගත ශ්‍රී සද්ධර්මයේ මේ සමුදේවය දකින්නට අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙහි කරන්නට විදර්ශනා වඩන්නටයි මා මේ සියලුම දේවල් ලබන්නේ කියන එක ඔබේ හදවතේ ගැඹුරුම තැනකින් තැන්පත් කරගන්න. ඔබ දරුවන්ට උගන්වන්නේ ඒකට. දරුවෝ හොඳට ලස්සන සමාජෙට බිහි කරලා ඔබේ මේ කුසලයේ වඩන්න විවේකී ලබන්න ඔබ මේ හැම දෙයක්ම කරන්නේ. ඔබ මහන්සියෙන් හම්බ කරන දේ මේ සම්බුද්ධ ශාසන විශේෂයේ නිර්ලෝභීව පරිත්‍යාග කරනකම සඳහාද ඔබේ ආයුෂය වර්ණය නිරෝගී භාවය දිනු කරගෙන කල්යාණ මිත්‍රයන් ලබාගෙන අන්නේ කල්යාණ මිත්‍රයන්ගේ උපකාරයෙන් සීල සමාධි ප්‍රඥා කියන මේ ත්‍රිවිධ ශික්ෂා උපරිම ලෙස වඩනටයි ඔබ මේ සියලුම පහසුකම් ලබා ගන්න. අන්නේ මොකරොත් තමයි ඔබ මේ ලෝකේ පහළ වුණු විශිෂ්ටතම වටිනාම ගෞරවාන්විත පුද්ගලයෙක් බවට වෙන්නේ. අන්නේ සඳහා අවශ්‍ය කරන සියලුම පහසුකම් සියලුම ආවාදන් ශාසනා බුදුරජාණන් වහන්සේ සාරාංශාංගේ කල්පලක්ෂය ඇස් ඉස්මස්ලේ දන් දීලා ඔබට ඉදිරිපත් කළ තියෙනවා. අන්නේ උතුම් සද්ධර්මයේ වසර 2560 ගණනක් මහා සංඝරත්නයේ ජීවිත පරිත්‍යාගයෙන් රැකගෙන ඇවිල්ලා ඔබේ අතර අලාපත් කළ දෙයක් තියෙනවා. මෙන්න මේ බුද්ධ ආදී උතුමන්ට මේ ආර්ය සංඝරත්නයට අපි ගන්න ලොකුම ගෞරවය මොකද්ද? මේ සද්ධර්මයෙන් හොඳින් ශ්‍රවණය කරලා අපේ ජීවිතයට උපරිම ලෙස මේ ධර්ම අපි පිළිපදින්නට ඕනේ. ඒ වගේම බුදුහාම දේශනා කළා ඔබ මේ ශාසනයේ අවසාන පුද්ගලයා වෙන්න එපා කියලා. මේක හරියටම සහය දෙවීමක් වගේ. ඔබේ අතට අද තියෙන බැටන් එක මේ සද්ධර්ම ඔබේ දරුවාට ඔබේ මතු කරපුරට ඔබ දායද කරන්නට ඕන. ඔබේ ඇස් දෙක පිය වෙන කලින් තව එක්කෙනෙකුට හරි මේ සද්ධර්ම ඉදිරියට ගෙන යන්නට ඔබ උදව් කරන්නට ඕන. ඒක තමයි ඔබ අතීත සංඝයාට බුදුරජාණන් වහන්සේට කරන සැබෑ කෘතඥතාවය බවට පත් වෙන්නේ. ඉතින් ඒ උතුම් සද්ධර්මයෙන් තුළ ඔබට හික්මෙන්නට මේ උතුම් සද්ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා. අද මේ පින්කමේ දායකත්වයේ උසුලන ඒ පින්තුන් බලාපොරොත්තු වෙන සත් ප්‍රාර්ථනා සියල්ලක්ම මේ උතුම් පින්කමෙන් සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ කඩින පින්කම් හොඳින් සිදු කරන්නට මේ පින්කමත් ආශිර්වාදයක් වේවා කියලා පින්තුන් ප්‍රාර්ථනා කරනවා. ඒ සියලු ප්‍රාර්ථනා සමෘද්ධිමත් වේවා. පැස්කරගත් උතුම් පින්කම අනුසංසයෙන් අවීචිය පටන් බවාග්‍රේ දක්වා සිටින සියලුම සත්‍යයන් අපේ ඥාතීන් ඇතුළු හැම දෙනෙක්ම මේ පිණින් සුවපත් වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. මේ උතුම් පින්කම අනුසංසයෙන් පින්කම් සම්මාදිෂ්ඨ දෙවියන්ොත් පින් අනුමෝදන්ව අපත් සම්බුද්ධ ශාසනයත් බොහෝ කාලයක් ආරක්ෂා කර දෙත්වා කියලා අපි දෙවියන්ට පින් අනුමෝදන් කරනවා. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං
ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු තං සදා. හොඳයි පින්තුනි, අද මේ පින්කම හොඳින් සිදු කරගන්නට බොහෝ දිනෙක උදව් උපකාර කළා. විශේෂයෙන් අපේ සුගුණ ස්වාමීන් වහන්සේ අපට මේ සඳහා ආරාධනා කළා. ඒ වගේම මේ පින්තුන් මේ සඳහා උදව් උපකාර කරලා අනුග්‍රහ දක්වලා පින්කම ලස්සනට කරන් උදව් කළා. ඒ විතරක් නෙවෙයි, මට මේ ධර්ම දේශනාව ඇතුළු අද දිනේ ධර්ම දේශනාව සියල්ලක්ම සිදු කිරීම සඳහා ගමන් පහසුකම් සැලසුව අපේ මහත්මේ. ඇත්තේ මේ මහත්මයා බෞද්ධයෙකුත් නෙවෙයි, අබෞද්ධ මහත්මේ. මේ සියලුම ගමන් පහසුකම් සැලසලා හොඳට මේ පින්කම් කරගන්න අවස්ථාව සලසලා දුන්නේ. ඉතින් එතුමාටත් අපි ආශිර්වාද කරනවා. මේ පින්කම ආනිසංසම ඔබ හැම දෙනාටම නිරෝගී නිරෝගී සම්පන්නිය චිර ජීවනයේ සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දුක්ඛං පන්තාච නිදුක්ඛං භයං පන්තාච නිර්භයං සෝඛං පන්තාච නිස්සෝඛං හොන්තු සම්මේ පිපානිනෝ දුකින් පෙළෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පෙළෙන සත් බිය නැති වෙත්වා සොමින් පෙළෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දිනකටම තෙරුවන් සරණයි.